අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධාරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඉන්ධන මිල යළිත් ඉහළට මිල සූත්‍රයටත් කැබිනට් අනුමැතිය. අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවීමට අවසර. රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කරමින් විශේෂ චක්‍රලේඛයක්. 2021 පහශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ. චීන රජයේ මානව හිමිකම් කඩකිරීම් සොයා බැලීමට ජගත් මානව හිමිකම් ප්‍රධානී චීනයට. අදාළියම සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ ලංකා IOC සමාගම් සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. සිපෙට්කෝ පෙට්‍රල් සහ ඩීසල් මිල යළි ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 420ක්. ඒ අනුව එම මිල ඉහළ නැංවීම 24.3% ලෙස සැලකිය හැකි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 450ක් වන අතර එම පෙට්‍රල් ලීටරයක් ඉහළ නංවා ඇත්තේ රුපියල් 77කින් වනවා. මෙතෙක් රුපියල් 289ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 400ක් ලෙස සටහන් වනවා. එලෙස ඩීසල් මිල ඉහළ යාමේ ප්‍රතිශතය 38.4ක්. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 116කින් ඉහළ නංවා ඇත්තේ නව ලීටරයක් රුපියල් 445ක් වන ලෙසින්. ලංකා IOC සමාගමද සිපෙට්කෝ මිල ගණන් වලට සාපේක්ෂව අද සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවූ බව එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා ප්‍රකාශ කළා. අද අලුයම 3 සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඉන්ධන මිල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. අපිට ඊයේ රාත්‍රී සංශෝධනය කරන්න පෙර මෙරටට ආනයනය කරන ඉන්ධනවල ආනයනික වියදම සහ බෙදා හැරීම දක්වා. කියන්නේ අපේ ඉන්ධන පිරවුම්හල් දක්වන වියදම ගත්තම අපිට තිබුණා 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 421.71ක පිරිවැයක්. ඒ අනුව අපිට තිබුණු මිල තිබුණේ 338යි. ඒ අනුව රුපියල් 83.71ක අලාභයක් තිබුණා ඉන්ධන ආනයනය කරලා ඉන්ධන අලවිය තුලින්. නිසා අපි තීරණය කරා රුපියල් 82කින් ඒ රුපියල් 420 දක්වා සංශෝධනය කරන්න තවමත් රුපියලක පමණ අලාභයක් ඒ 92 තුල තිබෙනවා. නමුත් භූමි තෙල් අපි තවමත් අලෙවි කරන්න රුපියල් 87කට, භූමි තෙල් සඳහා යන පිරිවැය රුපියල් 362.726ක්. අද මෙහෙමෝත වෙන විටත් රුපියල් 275.726ක අලාභයක් භූමි තෙල් අලෙවිය තුලින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබනවා. මෙතෙක් පැවති එම සීමාවන් අද දවසේ ඉඳලා සංශෝධනය වෙනවා. මේ අනුව බයිසිකලයක් වෙනුවෙන් රුපියල් 2500ක් දක්වා උපරිම ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමාණයක් යටත් වෙනවා. ත්‍රිරෝද රථයක් සඳහා රුපියල් 3000ක් දක්වා ඉහළ යනවා. ඒ වගේම රුපියල් 8000ක පැවති අනිකුත් වාහන සඳහා ඉන්ධන සීමාව රුපියල් 10000ක් දක්වා අපි පවත්වාගෙන යනවා. මොකද මේ තිබෙන තදබදය අවම කිරීම සඳහා තව දින කිහිපයක් අපිට මේ කටයුතු කළ යුතුයි. ඒ වගේම ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා තොග එක්රැස් කරගන්න එපා. තොග එක්රැස් කර ගැනීම තුලින් අපේ රටේ තිබෙන සංචිත සීග්‍රේන් සීමාවන්ටපත් වෙනවා. මේ අතර ඩීසල් නිකුත් කිරීම සීමා කිරීම හමුවේ අද සිට පෙරවුම්හල් වෙත ඩීසල් බෙදා හැරීමේ අඩුවක් පැවතිය හැකි බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකිය රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ කෙසේ වෙතත් ඉදිරි දින 15කට පමණ සෑහෙන පෙට්‍රල් තොග පවතින අතර අද දිනේදී සම්පූර්ණ ධාරිතාවෙන් පෙට්‍රල් බෙදා හැරීමට සූදානම් බවයි. මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් අද සිට දිවයින පුරා ඉන්ධන පෙරවුම්හල් වලින් ලබාගත හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ එම වර්ගයේ පෙට්‍රල් පිරවුම්හල් වෙත බෙදා හැරීම සිදු කළ බවයි. මේ අතර ඉන්ධන මිල ඉහළ යාමත් සමග අවම බස් ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඇතැම් බස් සංගම් සඳහන් කළේ බස් ගාස්තු ඉහළ දැමීම ප්‍රායෝගික නොවන බවයි.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග අද පෙරවරුවේම බස් ධාවනය පහත බැස තිබුණා. මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට අනුපාතිකව බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවල මිල ගණන්ද වෙනස් කිරීම සඳහා ඊයේ කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අද විශේෂයෙන්ම බස් ධාවනය කරන්න ඉතාමත් අපහසුතාවයක් තිබෙනවා. මොකද හේතුව ඊයේ දිනේදී පෙරම් මල් වලින් අපිට අවස් වරුවේ ඩීසල් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඩීසල් තිබුණේ නැහැ. කෙසේ වෙතත් ලංකාපුරාම ඉන්න බස් ධාවකින් මම ඉල්ලීමක් කරා සාමාන්‍ය පෙළ දරුවන්ට විභාගය සඳහා අවශ්‍ය සහනය ලබා දෙන්න කටයුතු කරන්න කියලා. අද මධ්‍යම රාත්‍රියේ 12 සිට අනිවාර්යයෙන්ම බස් ගාස්තු සංශෝධනයක් සිද්ධ වෙනවා. එතකොට ඒ සිද්ධ වීම සිදු වෙන්නේ 25-34 පරාසයකින්. අපි කියනවා වහාම ඉදිරියේදී මේ తాවකාලිකව මේ ගාස්තු වැඩි කරලා අපිට මාසක් ඇතුළත ආණ්ඩුව වහාම ගාස්තු අඩි කිරීම සඳහා ඒ අවශ්‍ය ප්‍රතිපාදනයක් ලබා දෙන්න ඕන. මේ අතර ඇතැම් බස් සංගම් සඳහන් කළේ බස් ගාස්තු ඉහළ දැමීම ප්‍රායෝගික නොවන බවයි. බස් ගාස්තු වැඩි කිරීමක් කරන්න සිද්ධ කරන්න ඉඩ තියන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. මෙහෙම නැවත මාසෙන් මාසෙට බස් ගාස්තු වැඩි කරනකොට බස් රථයට ගොඩ වෙන මගියා බස් රථයට ගොඩ නොවි වෙනත් ක්‍රියාමාර්ග වලට යනවා, වෙනත් විකල්ප වලට යනවායි කියන එක පැහැදිලි. ඒ නිසා බස් ගාස්තු වැඩිවීමක් අපි බස් රථ හිමියෝ සේවකයෝ වශයෙන් අපි හීනකින්වත් හිතන්නේ නෑ මේවර. කෙටි දුර දහවන බස් රථයක් අද දින දහවනය කළොත් රුපියල් 11100ක පාඩුවක් තියෙනවා. ලීටර් 100ක් ගැහුවොත්. හැබැයි දුර සේවා බස් රථයක් දහවනය කළොත් රුපියල් 22200ක පාඩුවක් තියෙනවා. ඒ නිසා තමයි අද බස් දහවනයේ විශාල අඩුවක් තියෙන. මේ අතර ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රිරෝද රථ ගාස්තුද සංශෝධනය කිරීමටයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය කටයුතු කර ඇත්තේ. ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100ක් අය කෙරෙන අතර වැඩිවන සෑම කිලෝමීටරයකටම රුපියල් 80 බැගින් අය කිරීමට යෝජනා කර ඇති බව එම සංගමය සඳහන් කළා. 2021 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් වලට තීරණය වූ කඩයිම් ලකුණු අද නිකුත් කෙරුණා. අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2021 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2022 6 ශ්‍රේණිය සඳහා පාසල් වලට තීරණය වූ කඩයිම් ලකුණු අද නිකුත් කළා. ඒ අනුව සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ අදාළ නිවේදනයට අනුව සිංහල මාධ්‍ය බාලක පාසල් අතරින් මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයටයි. එම ලකුණු ප්‍රමාණය 179ක් වනවා. දෙවැනි ස්ථානය මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමි වී ඇත්තේ ලකුණු 178කටයි. කොළඹ ආනන්ද විද්‍යාලයට මෙවර කඩයිම් ලකුණු ලෙස හිමිව ඇත්තේ 176ක් වන අතර එම ලකුණු ප්‍රමාණයම ගාල්ල රිච්මන්ඩ් කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයද හිමිකම් කියනවා. එමෙන්ම සිංහල මාධ්‍ය බාලිකා පාසල් අතරින් මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයටයි. එම ලකුණු ප්‍රමාණය 182ක්. කොළඹ දේවි බාලිකා විද්‍යාලයට මෙවර කඩයිම් ලකුණු ලෙස හිමිව ඇත්තේ ලකුණු 177ක් වන අතර එම ලකුණු ප්‍රමාණයටම කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයද හිමිකම් කියනවා. මෙම කඩයිම් ලකුණු අනුව 2021 පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත් පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතුන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන් හට ඒ සඳහා අභ්‍යාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත ක්‍රමයට පහසුකම් ඉදිරියේදී සලසා දෙනු ලබන අතර අභ්‍යාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව ඉදිරියේදී දැනුම් දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. සියලු අභ්‍යාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු වන අතර පැමිණ බහර දෙනු ලබන හෝ වෙනත් අයුරකින් යොමු කෙරෙන අභ්‍යාචනා අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙනු ඇති. මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශකවරයෙකුගේ සහ ජාත්‍යන්තර නීති උපදේශකවරයෙකුගේ සේවාව ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ. මේම තීරණයද ඇතුළුව අද දැනුම් දුන් තවත් කැබිනට් තීරණ කිහිපයක්. ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශකයෙකුගේ සේවය ප්‍රසම්පාදනය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවා කැබිනට් මණ්ඩලයට. අපිට මේ තියෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපේ දැනීමේ මට්ටමින් කරන්න පුළුවන් එකක් නෙමෙයි, ඊට වඩා එහාට ගිය අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයෝ විසින් විසඳුම් සොයා දිය යුතු ගැටලුවක්. ප්‍රංශයේ MS ලසාඩ් කියන ආයතනය තමයි
මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශක ආයතනය ලෙස තෝරගෙන තිබෙනවා. ඒ සඳහා පළමු මාස 3, දෙවන මාසය, තුන්වෙනි මාස 3, හතරවෙනි මාස 3 යන ආදී වශයෙන් වර්ෂයක කාර්තු 4ක් සඳහා යෝජනා වෙලා තියෙන මුළු පිරිවැය තමයි ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක්. ඒ වගේම නීති උපදේශකෙක් පත් කිරීම සඳහා ඊයේ දිනේදී අවසරය ලබා දුන්නා. අතුරු ඵල ලෙස ඇති වෙලා තියෙන දේශපාලන අවුල් සාගත සත්‍යය නිරවුල් කළා අලුත් වෙනසක් ඇති කිරීම සඳහා ගරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු සංශෝධනයේ ඊයේ දිනේදී අපිට ලැබලා දුන්නේ. ඒ අනුව කැබිනට් මණ්ඩලය තීරණය කළා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකවරුන්ට වහාම එම යෝජනාව ඉදිරිපත් කළා. ඒ පිළිබඳ අවශ්‍ය සංශෝධන අදහස් උදාස් ලබාගෙන මේ සතිය තුලම ඒ පිළිබඳ සාකච්ඡාව අවසන් කළා. ඊළඟ සතියේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට 21 වෙනි සංශෝධනය ගන්න බව සඳහන් කළා. රාජ්‍ය පරිපාලන පළාත් පාලන අමාත්‍යාංශයේ ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ යෝජනාවට අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් රාජ්‍ය සේවකයන්ට කැඳවීම පිළිබඳ චක්‍රලේඛනයක් නිකුත් කරන්න තීන්දුව කළා. අමාත්‍යාංශයේ ලේකම්වරයෙක්ට ආයතන ප්‍රධානියෙක්ට දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්ට අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය සේවයේ කවර පිරිසක් කැඳවිය යුතුද කියන එක පිළිබඳ චක්‍රලේඛනයක් අද දිනේදී නිකුත් කරනවා. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය පවසනවා. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී අද සහතික වී තිබෙනවා. එසේම වත්මන් රජය ආරම්භ කර ඇති නව සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට මෙම අර්බුදය ලබන ජූලි අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇය සඳහන් කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ. එසේම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන සහය අගය කළ අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව බංග්ලාදේශ ආදී රටවල් රැසක් දක්වන සහයෝගයේද මෙහිදී අගය කළා. එමෙන්ම ලදරුවන්ගේ සහ ගැබිනි මවුරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් කැපවන බවයි ආචාර්ය අලාකා සිං මහත්මිය අවධාරණය කළේ. ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන ආධාර වැඩසටහනේ පළමු පියවර ලෙස ඩොලර් මිලියන 2ක සෞඛ්‍ය පහසුකම් පිරිනමන බවද ඇය මෙහිදී සඳහන් කළා. එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සෞඛ්‍ය රක්ෂණයකට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ට ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මෙරට බැංකු පද්ධතිය හරහා ලබා දීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාවය පළ කළ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. පසුගිය මැයි මාසයේ 6 වෙනිදා මහා බැංකුව මගින් නිවේදනයක් නිකුත් කෙරුවා සියලුම ආනයනය කිරීම සඳහා පාවිච්චි කරන අනෙකුත් බැංකු ලෝන කටයුතු හරහා කරන සියලු ගෙවීම් නවත්තන්න ඕනයි කියන එක නිවේදනයක් නිකුත් කරුවා. ඒ අනුව විශ්වවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවෝ විශාල වශයෙන් ප්‍රශ්නයකට මුහුණ දුන්නා තමන්ගේ භාණ්ඩ ආනයනය කරගන්න බැරි වෙයි කියන එක. භාණ්ඩ හිගයක් කියන තත්ත්වයට එනවයි කියන එක ඒ අය අපිට දැනුම් දුන්නා. මම ඊයේ දිනේ මහ බැංකුවේ අධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා අද හවස නැවත ඒ ආනයනයකරුවොත් එක්ක සාකච්ඡාවක් කෙරුවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ අයගේ අපි අදහස් විමසලා අපි මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙලට ගියා. ඒ අය කිව්වේ ඒ අයට බැංකුව හරහා ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි අවශ්‍ය වෙලාවට ඒ ඩොලර් ප්‍රමාණය තමන්ගේ බැංකුව වලින් ලබා දෙන්න ඕනයි කියන ඉල්ලීම ඒ අය කෙරුවා. සාමාන්‍ය මාසයකට ඇමරිකානු ඩොලර් මිලියන 100ක් 125ක් ප්‍රමාණ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මහ බැංකුව අධිපතිවරයා ඒකට අවධානය යොමු කළා. ඔහු පොරොන්දු වුණා ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සඳහා අවශ්‍ය කරන ඩොලර් බැංකු මාර්ගයෙන් ලබා දෙන්න බැංකු තුලින් ලබා දීලා අවශ්‍ය ආනයනය කිරීම සාර්ථකව එහෙම නැත්නම් නොකඩවා කරන්න අවස්ථාව ලබා දෙනවා කියන එක එතුමා පොරොන්දු වුණා.
ඊයේ දිනේත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10ට අඩු වගයකින් වාර්තා වුණා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 7 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,63,765ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේත් මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නැහැ. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,512ක් ලෙසයි දැක්වුණේ. මේ අතර යුද හමුදාව මගින් විහාර මහාදේවී උද්‍යානයේ පවත්වාගෙන යන එන්නත් කරන වැඩසටහන යළි ආරම්භ කර තිබෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 314ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,939ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. වත්මන් අසීරු ආර්ථික තත්ත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසඟවා ජනතාවට පවසන ලෙසත් දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සඳහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ බෙහෙදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ඉල්ලීමක් කළා. වත්මන් ආර්ථික අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ක්‍රමිකව ගොඩනැගීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ සහ අදාළ ඉදිරි ගමන් මඟ පිළිබඳ පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස මුදල් කාරක සභාව මෙහිදී නිර්දේශ කළා. මේ අතර වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා වෙන් කළ ඇමරිකානු ඩොලර් මිලියන 600ක මුදලක් ඉදිරි කාලය සඳහා ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා යෙදවීමට එකඟ වී ඇති බවයි. මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී පවුල් ඒකකයක සාමාන්‍ය වියදම රුපියල් 5,672කින් ඉහළ ගොස් ඇති බව ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද දත්තවලට අනුව අනාවරණය වී තිබෙනවා. ඒ අනුව ආහාර සඳහා වියදම රුපියල් 3,345කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ සහල් සඳහා පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී වියදම රුපියල් 989කින් ඉහළ ගොස් ඇති බවයි. ඊට අමතරව කිරිපිටි සඳහාද පවුල් ඒකකයක් විසින් වැය කළ මුදල රුපියල් 369කින් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ආහාර නොවන කාණ්ඩේ වියදමද රුපියල් 2,327කින් ඉහළ ගොස් ඇති අතර ඉන් වැඩිම වියදමක් වෙන් කර ඇත්තේ ප්‍රවාහන පහසුකම් සඳහා බවයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම වියදම පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ රුපියල් 932කින් ඉහළ යාම විශේෂත්වයක්. දැන් අවධානය විදෙස් පුවත් වෙත. චීන මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානී මිෂෙල් බැචෙලේ මහත්මිය චීනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. චීන රජය විසින් සිදු කරන බවට පැවසෙන මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානී මිෂෙල් බැචෙලේ චීනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව මිෂෙල් බැචෙලේ දින 6ක් චීනයේ රැඳී සිටිනු ඇති අතර ඇය එලෙස චීනයට පැමිණියේ චීන රජයේ සහ චීන කමියුනිස්ට් පක්ෂයේ විශේෂ ආරාධනාවක් පිළිගනිමින් වීම විශේෂත්වයක්. චීනයේ බටහිර දෙසින් පිහිටි සින්ජියැන් පළාතේ චීන උයිගුරු ජාතිකයන් ජීවත් වන අතර චීන රජය ඔවුන් දැඩි ලෙස මර්ධනයට ලක් කරන බවටත් ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවටත් චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අනුව එම චෝදනා සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චීනයට දොස් පවරමින් සම්බාධක පැනවීමද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීමේ අරමුණින් මිෂෙල් බැචෙලේ සින්ජියැන් පළාතේ සංචාරය කරනු ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වනවා. හෙට මැයි 25 වැනිදා. පෘථුවියේ ඉහළ වායුගෝලය අධ්‍යයනය කිරීම සඳහා එක්සත් ජනපදයේ අභ්‍යවකාශ ගවේෂණ වැඩසටහනක් වන එක්ස්ප්ලෝරර්ස් අභ්‍යවකාශ වැඩසටහන යටතේ නාසා ආයතනය විසින් එක්ස්ප්ලෝරර් 32 යානය අභ්‍යවකාශගත කර ඇත්තේ 1966 වසරේ මැයි මස 25 වන දිනයි. චිලි රාජ්‍ය ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කර ඇත්තේ 1833 වසරේ මැයි මස 25 වන දිනයි. ජෝර්දානය ජාතික නිදහස් දිනය මැයි 25 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා.
එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.